සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කළඹ ටෙලිවිෂන් මේ සඳහම් විකාශය ඔස්සේ පුන් පොහෝ දවසේ සිදුවන ඒ උතුම් ධර්මානු ශාසනාවයි ශ්‍රවණය කරන්න සූදානම් වෙන්. අද මේ ධර්මානු ශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ සෑම පුන් පොහෝ දවසකම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිට මේ ධර්මදානමය පින්කම වෙනුවෙන් පෝය දවසේ පින්බර දායකත්වය ධර්මය කටයුතු කරන මනුජිත් සමන්ත මහත්මා හර්ෂණී දිසානායක මහත්මිය කමායා සහ හිමායා කියන දියනිවරු ඒවගේම තරංග මායාදුන්න රුවනි හේරත් රයන් පුතා සහ සෙනායා දියනී ඇතුළු ඒ පවුල හැම දෙනා එකතු වෙලා අද මේ ධර්මදානමය පින්කම සිදු කරන්න. කිය අයගේ අරමුණු තමයි ධර්මදේශකයණන් වහන්සේට අපට නිදුක් නීරෝගි සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා ආශිර්වාද කිරීමත් නොවැම්බර් මස 14 වෙනි දින 21 වෙනි උපන්දිනයේ සැමරූ කමායා ලියනගේ දියණියට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවායේ දියණියගේ අධ්‍යාපන කටයුතු අනාගත කටයුතු සාර්ථක භාවයට පත්වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. සුජීවත්ව සිටින මෑණිවරුන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂම ලැබේවා කියන ආශිර්වාදයක් සංසාරගත මිය පරලොවගේ සියලූම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සංසාරදුකින් අතමිදේවා කියන ප්‍රාර්ථනයෙන් අද ඉල් පුන් පොහෝ දවසේ මේ ධර්මධාර්මය පින්කමේ පින් බරදායකත්වය දරන්න. තේ බණහන හැම දෙනාටමත් දායකත්වය දරු පිංහතුන්ටත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන් අවබෝධය පිණිස නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා ආශිර්වාද කරනවා මුලින්ම. පිංහතුනී ඉල් පුන් පොහෝ දවස අද වගේ පුන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ පළවෙනි රහත් 69 අමතලා එදා ඉසිපතන මිගදායේදී පස්වක භික්‍ෂූන් වහන්සේලා ඇතුළු යසකුල පුට්‍රය ඇතුළු යාලූ 54 දෙනයි පස්වක භික්‍ෂූන් වහන්සේලා මේ සියලු දෙනා පළවෙනි වස් කාලේ ගත කරේ ඉසිපතන මිගදාය. අද වගේ පුන් පොහෝ දවසක බුදුරජාණන් වහන්සේ මේ අය අමතල දේශනා කරා චරත භික්කවේ චාරිකං මහණෙනි චාරිකාය වඩින්න බහුජන හිතාය බහුජන සුකාය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස අත්තායි හිතායි සුකාය දේව මනුස්සානං දෙව්මිනිස් ලෝකයාට හිතසුව පිණිස චාරිකාය වඩින් ගම් නියම් ගම් පුරා වැඩම කරමින් මේ උතුම් දහම් පණවිඩේ දේශනා කරන්න. ආදි කල්්‍යාන මජ්්‍යය කල්්‍යාන පරියෝසාන කල්්‍යාන මුල මැදාග කල්්‍යාන වූ සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත වූ සාත්තං අර්ථ සහිතව සභ්‍යහාංජනං පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේති පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න කියලා 69ක් මහරහතන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් ඒ උතුම් මහරහතන් වහන්සේලා ප්‍රථම ධර්මදූත කණ්ඩායම ධර්ම ප්‍රචාරය පිණිස එදා දඹදිව් තලයේ ගම් නියම් ගම් පුරා එක මඟකින් එක නමක් බැගින් වැඩම කරමින් මේ දහම් පණවිඩේ කියාගෙන ඒ පිරිස පිටත් කරේ අද වගේ ඉල් පුන් පොහෝ දවසක. පිංහතුනී එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ
එක මගකින් එක නමක් වඩින්. එතකොට තවත් ප්‍රදේශයකට නැත්නම් දෙනම තුන්නම එකතු වෙලා කණ්ඩායම් වසයෙන් මේ ධර්මය ප්‍රචාරය කරගෙන යන්න ගියොත් තව බොහෝ ප්‍රදේශවලට ධර්මය ව්‍යාප්ත කරන්න තියෙන අවස්ථාව මග හැරෙනවා. ඒ වඩින ගමනේ උන්වහන්සේලා දැකී මාත්‍රයකින් පවා දර්ශනයෙන් පවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දැකලා අනේ සාදු කියලා වන්දනා කරත් මිනිස්සුන්ට අප්‍රමාණ පිනක් රැස් වෙනවා. හිත පහදවාගෙන දානි හැන්දක් ඒ පාත්තරයකට පූජ කරත් මහ විශාල පුුණ්‍ය ශක්තියක් ඒ මනුස්්‍යයන් රැස් වෙනවා. මිනිස්සුන්ට විතරක් නෙමේ අත්තායි හිතායි සුකායි දේව් මනුස්සාන දෙව් මිනිස් ලෝකයාටම හිතසුව පිණිසයි ගම්නියම් ගම්පුරා වැඩම කරමින් දහම් දෙසන්න කිවි. පිංහතුනී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ යම් ගමකට වැඩම කරලා ඒ ගමේ ප්‍රදේශයඉන්න සමහරලාට දෙතුන් දෙනෙක් වෙන්න පුළුවන්. 5-6 දෙනෙක් වෙන්න පුළුවන් බණහන්න ඉන්නේ. අපි ඇස් දෙකින් නොදැක්කට ඒ දේශනා වහන්න භූමාටු දෙවියන්ගේ පටන් බොහෝ දෙවි දේවතාවරු පිරිලා ඉතිරිලා යනවා ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ බණ පදහන්. ඒ නිසා මනුස්සලෝකේ අපි එක්කෙනෙකුට දෙන්නෙකුට කීප දෙනෙකුට බණ කිව්වත් ඒ කරන දේශනාවේ යහපත අත්තායි හිතායි සුකාය දේව් මනුස්සානන් දෙව්මිනිස් ලෝකයාටම හිතසුව පිණිස පවතිනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට මහරහතන් වහන්සේලා දහම් දෙසනකොට ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බණ කියනකොට දෙවි දේවතාවරු වහසේ පිරිලා යනවා. ඒ විශේෂ දේවාරාධනාවක් කරන නිසාවත් මේ දෙවියන්ට අඩගහලවත් දැන් ඔබ දන්නවා අපි මේ ධර්ම දේශනාවක් කරනකොට අපි වෙනම දේවාරාධනාවක් කරනවා සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස මේ මුනින්ද්‍රයන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කරන්න සුනන්තු සග්ග මොක්කදා ඒ බණහලා උතුම් නිවන අවබෝධ කරගන්න පැමිණෙත්වා වැඩම කරත්වා මේ ධර්මය අහන්න කාලයයි අපි ඒ විදිහට ආරාධනා කරනවා. ඒ ආරාධනාව අපිටාවේ මිහිදු මහරහතන් වහන්සේ වැඩම කරාට පස්සේ එදා මිස්සක පව්වේ පොසොන් දවසේ රාත්‍රී සුමන සාමනේරයන් වහන්සේට පැවරුවා බෝමාට් දෙවියන්ගේ පටන් මුළු ලංකා භූමිය පුරාම සිටින දෙවිදේවතාවරු නොපෙනෙන අය අමනුස්්‍යයන් යක්ෂයන් වේවා මේ ධර්මයට හිත පහදිනාය බණහල හිත් පහදව ගන්න දෙවිදේවතාවරුන්ට මේ සියලු දෙනාට ඇහෙන්න ඉරදියෙන් ගෝසාවක් පතුරුවන්න බණහන්න එන්න කියලා මිස්සක පවුවට. එදා ඒ උතුම් ඉරදි බල සම්පන්න සාමනේර සුමන සාමනේරයන් වහන්සේ බොහෝම බල සම්පන්න ඉරදිමත් කෙනෙක්. උන්වහන්සේ ඉරදියෙන් අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා ඔය ගෝසාව පැතිරෙව්වා කියන. පිංහතුනේ අපි කතා කරනකොට අපේ කටහඬ ඇහෙන සීමාවක් තියෙනවා. හැබැයි ඉරදියෙන් ගෝසාවක් හැටියට මේ හඬ පතුරුවන්නේ අභිඥාපාදක ධ්‍යානයක් තුළ සමවැදිලා. ළඟ ඉන්න කෙනෙකුට මේ ළඟයිදං අඩගහනෝ වගේ ඇහෙන්නේ යම්සේද. ඒ විදිහටම මුළු ලංකා භූමිය පුරාම ඉන්න අයට ඒ හඬි ඒ විදිහට මැහුණ. දෙව් බමුන්ටත් ඒ ආරාධනය ඒ විදිහටම ශ්‍රවණය වුණා. එදා මිස්සක පව්ව දෙව් බමුන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා. ඒ වෙලාවෙ තමයි මිහිදු මහරහතන් වහන්සේ සමචිත්ත පරියාය සූට්‍ර දේශනාවෙන් එදා ඒ සියලු දෙනාට දහම් දෙසුවේ. ඔන්න ඔය හේතුවත් එක්ක තමයි ශ්‍රී ලාංකීය භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ලැබුණ මිහිදු හාමුදුරුවන්ගේ ඒ ආභාෂයත් එක්ක භික්‍ෂූන් වහන්සේලාද ධර්ම දේශනා කරනකොට මුලින්ම ඒ දේවාරාධනාව කරල තමයි ධර්ම දේශනාව පටන්ගන්න. හැබැයි අපිට ත්‍රිපිටකයේ තුළ බුද්ධ දේශනා තුළ බුදුරජාණන් වහන්සේ බණ කියද්දි සාරිපුත්ත මහරහතන් වහන්සේ එහෙම නැත්නම් වෙනස් ශ්‍රාවකෙක්
ඒ කාලෙ බණ කියනකොට දහම් දෙසනකොට ඔය විදිහට ආරාධනයක් කරලා බණ පටන්ගන්න නෙමේ. ආරාධනා කලා හෝ නොකලා හෝ දෙවියන්ට බණහන්න ආය අමුතුවෙන් ආරාධනා කරන්න දෙයක් නෑ. ධර්මයට කැමති අය ධර්මය වටිනාකම දන්නයි බණ කියන්න හිතනකොටම සූදානන් වෙනකොටම අත්තුරු සිදුරු නැතු අහස දෙවියන්ගෙන් පිරිලා ඉතිරිලා යනවා. ධම්ම චක්ක දේශනාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව. එදා උන්වහන්සේ දේශනාව පවත්වන සූදානන් වෙනකොට පොළොවාසී දෙවියන්ගේ දම් අකනිටා බඹලව දක්වා දෙවියවරු ප්‍රීතිගෝසා කරන්න පටන් ගත්තා. අන්න බුදුරජාණන් වහන්සේ ධම්ම චක්කය පවත්වන සූදානන් වෙනවා. අන්න ඉසිපතන මිගදායි බුදුරජාණන් වහන්සේ ධම්ම චක්කය පවත්වනවා. අපිත්‍යම් බණහන්න අපිත්‍යන් කියලා ඒ හඬට මුළු අහස්කුසම දෙව් බමුන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා. පිංහතුනි ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා උන්වහන්සේ කොහේ කොතන දම්සභා මණ්ඩපේ වේවා යම් ගමක වේවා යම් ප්‍රදේශයක වේවා දහම් දෙසනකොට දෙව් බමුන් අහසේ පිරිලා ඉතිරිලායි බණහනවා. ඒ නිසා මේ මනුස්සලෝකෙ ධර්මය ව්‍යාප්ත කරද්දී අපි පුද්ගලයෝ ගණනය කරලා අද බණහන්න හිටිය 5 දෙනයි 10 දෙනයි 20 දෙනයි අපි ඒ විදිහට මනුස්්‍යයක් ගණනය කරාට ඒ බණහන නොපෙනෙනයි දෙව් බමුන් අපට ගණනය කරලා මෙපමණයි කියලා සීමා කරන්න බෑ. එනිසයි බුදුරජාණන් වහන්සේ අද වගේ පුන් පොහෝ දවසක 69ක් මහරහතන් වහන්සේලා අමතලා ධර්ම ප්‍රචාරයට පිටත් කරදි දේශනා කරන්නේ මහනිනි ගම්නියම් ගම්පුරා වඩින මේ දිවිය ලෝකෙට ගිහිල්ල දෙවියන්ට හිත පිණිස දෙව්ලෝට ගිහිම් බණ කියන කතාවක් නෙමේතන කිව්වේ. ගම්නියම් ගම්පුරා වඩින් එක මගකින් දෙනමක් වඩින්නත් එපා. මනුස්්‍යයන්ට හිත පිණිස අත්තායි හිතායි සුකාය දේව් මනුස්සානන් දෙව්මිනිස් ලෝකයාට අර්ථය පිණිස හිත පිණිස සැප පිණිස ඒ දේශනාවන් උපකාර වෙනවා. ඒ නිසා මුලමැදාග පිරිසිදු අර්ථ සහිත පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේදී. මේ පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න කියලා 69ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරේ අද වගේ පුන් පොහෝ දවසක. බුදුරජාණන් වහන්සේ අද වගේ පුන් පොහෝ දවසක මහරහතන් වහන්සේලා 69ක් ධර්ම ප්‍රචාරයට පිටත් කරලා උන්වහන්සේත් වැඩියා උරුවෙල් දනවට. ඒ තමයි බුදුරජාණන් වහන්සේ උදෑසනින් මහා කරුණා සමාපත්තියෙන් බලනවා කාට දදමක් පිහිටවෙන්. කවුද අද දවස මේ ධර්මය අවබෝධ කරගන්න පින්වන්තමය කොහෙද ඉන්නේ අයි. බුදු ඇසට අරමුණු වෙනවා සංසාරය මහා පින්කරපු පුුණ්‍ය ශක්තිය ඇති අය. බුදුරජාණන් වහන්සේ අය හොයාගෙන ගිහිල්ලා ඒ අයට ධර්මාවබෝධය ලබල දෙනවා. එදා බුදුරජාණන් වහන්සේ දැක්කා උරුවෙල් කාශ්‍ය පැතුළු 500ක් දෙනා. නදී කාශ්‍ය පැතුළු 300ක් පිරිස. ගයා කාශ්‍ය පැතුළු 200ක් 1000ක් දෙනෙක් ඉන්නවා. මේ අය කල් 90කට පෙර පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලෙ බොහෝ පින්කරපු මහා පින්වන්තයි. මේ අයට මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරවන්න පුළුවන්. හැබැයි යෝ වෙනකොට උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප තාපස පැවිද්දෙන් පැවිදි වෙලා තවුස් දම් පුරනවා. ගෝල පිරිසක් හැටියට අර පිරිස ඒ අය වටා එකතු වෙච්චායින්නවා 1000ක් පිරිස. හැබැයි ඒ අයි හිතාගෙනින් ඒ අයි ධර්මය අවබෝධ කරා කියලා තමන් රහත් නොවී රහත් වනා කියන දෘෂ්ටියක බැසගෙන ඉන්න පිරිසක්. බුදුරජාණන් වහන්සේ උරුවේ දනවට වැඩම කරලා ඒ අය දමනය කරන්න බොහෝ ප්‍රාතිහාර දැක්වා. කොහොම හරි බුදුරජාණන් වහන්සේ ඒ අයගේ සංසාර පින මතු කරලා ඒ 1000ක් දෙනා දමනය කරලා ආදිත්ත පරියාය සූට්‍ර දේශනාවෙන් දහම් දෙසුව. උරුවෙල් කාශ්‍ය පැතුළු 500ක් දෙනා. නදී කාශ්‍ය පැතුළු 300ක් පිරිස. ගයා කාශ්‍ය පැතුළු 200ක් මේ සියලු දෙනා උතුම් ධර්මය අවබෝධ කරගත්තා. ඊළඟට පිංහතුනී අද වගේ පුන් පොහෝ දවසක
මෛත්‍රී බෝසතාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේකින් අවසාන වතාවට විවරණ ලබනවා. සිරිවර්ධන ගෘහපතියා හැටියට සංකස්සපුරේදී. එදා විවරණ ලැබුව මහණෙනි මේ මහා පින්වන්ත කෙනා මේ සිරිවර්ධන ගෘහපතියා වෙන කවුරුවත් නෙමේ. මේ මහා බද්්‍ර කල්පේ පස්වනි බුදුරජාණන් වහන්සේ හැටියට මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙන කෙනා කියලා එදා විවරණ දුන්නා. අපේ බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්තේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අද වගේ පුන් පොහෝ දවසක. ඒවගේ මයි ඔබ දන්නවා චීවර මාසේ අවසාන පුන් පොහොය. චීවර මාසේ කියල කියන කටින මහා පින්කම් සිදු කරන මේ මාසේ. ඉල් පෝයේ තමයි අවසාන දවස කටින පින්කං කළ හැකි. ඒ නිසා ගිය පෝයඉදම් වප්පුන් පොහොයඉදම් ඉල් පොහොය දක්වා මේ මාසයට අපි ධර්මය කැන චීවර මාසේ. ඒ මාසේ තුළ තමයි පෙරවස් සමාදන් වෙච්ච ඒ ස්වාමීන් වහන්සේලා වප්පුන් පොහෝ දවසේ වස් පවාරණය කරාට පස්සේ මේ ඉල් පෝය දක්වාම මේ මාසේ තුළ කටින මහා පින්කම් ඒ කටින පූජා ආදී එවැනි පින්කම් කරන්න තියෙන කාලය තමයි මේ කාලේ. ඒවගේ මයි ඇසල පෝය දවසේ පෙරවස් සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේලා තමයි වස් පවාරණයෙන් පස්සේ උන්වහන්සේලාට තමයි කටින මහා පින්කම් සිදු කරලා කටින චීවරයක් බාරගන්න පුළුවන්කම තියෙන. බැරි වෙලාවත් ඇසල පෝය දවසේ වස් සමාදන් වෙන්න බැරි වෙනවා. මග හැරෙනවා විශේෂ හේතු මත. එවැනි අවස්ථාවක ස්වාමීන් වහන්සේලා පසුව සමාදන් වනා නම් ඊළඟ පෝයට උන්වහන්සේලා වස් පවාරණය කරන්නේ අද වගේ පුන් පොහෝ දවස ඉල් පෝයි දවස තමයි පසුව සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේලාගේ වස් පවාරණ කිරීම කටයුතු සිදු කරන්න. ඒ වගේ විශේෂ කාරණා ඇදිච්ච පුන් පොහෝ දවසක්. ඒවගේමයි පිංගතුනේ ලංකා භූමී තූපාරාම මහා සෑය කරවන කටයුතු ආරම්භ වෙන්නේ අද වගේ ඉල් පුන් පොහෝ දවසක. ඔබ දන්නවා තූපාරාම මහා සෑය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ පෙර උන්වහන්සේ අධිෂ්ඨාන පහක් සිදු කරන. මහා බුද්ධ අධිෂ්ඨාන හැටියට අටුවා පොත්පත් තුළ සඳහන් වෙනවා. ඒ තමයි උන්වහන්සේදා මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානය පිරිනිවන් මංචකී වැඩ සිටිද්දී පිරිනිවන් පාණ්ඩ පෙර අනාගතයේ දිහා බුදු වැසින් දකිනවා. පෙර බුදුරජාණන් වහන්සේලගේ ආවිෂ දිහා ගනිද්දී. අපේ බුදුරජාණන් වහන්සේ අල්පාවිෂ ඇතුව වැඩ සිටිය අල්පාවිෂ්ක බුදුරජාණන් වහන්සේ නම. ඔබහල ඇති මේ මහා බද්ධ කල්පේ මුලින් පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේ 40,000ක් කියන ඒ කාල මිනිස්සුන්ගේ ආවිෂ අද අපට හිතාගන්නවත් බෑ ආවිෂ ගැන. මේ මහා බද්ධ කල්පේ දෙවනි අන්තක් කල්පේ සම්බුද්ධත්වයට පත්වනේ කෝනාගමන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සගේ කාලෙ 30,000ක් මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව බලන්න අපට හිතන්නවත් පුළුවන්ද කියලා. මේ මහා බද්ධ කල්පයේ තුන්වෙනුව සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ 20,000ක් සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව. නමුත් ඔබත් මම සරණ යන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළවෙනි මිනිස්සුන්ගේ ආවිශ අඩුම කාලයක. ඒ වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 120ක් වගේ කාලයක්. දැන් බලන්න මේ අවුරුදු 2500 ගානක් යනකොට. ඒ 120ක් වගේ තිබිච්ච සාමාන්‍ය ආවිශත් කොච්චර අඩු වෙලාද. අද අවුරුදු 120ක් ජීවත් වෙන කෙනෙක් දැන් බුදුහාමුදුරන්ගේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී සාමාන්‍ය ආයුෂ අවුරුදු 120 වුණාට ඊට වඩා වැඩිපුර බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටිය. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටිය. තව බොහෝ ශ්‍රාවකයෝ ගැන සඳහන් වෙනවා එවැනි දීර්ඝායුෂ ඇතුව වැඩ සිටියයි. නමුත් අද අපි කොච්චර විද්‍යාව දියුණුවයි තාක්ෂණයේ දියුණුවයි අද බොහෝම වෛද්‍ය විද්‍යාව දියුණුයි
අද නොයෙක් විදිහේ ශල්්‍ය කර්ම ඔබම හිතල බලන්න අද මොනවද කරන්න පැරි කියලා. තාම බෙල්ලක් විතරයි ගලවල තව මනුස්සයකුට හයි කරලා නැත්තේ. පෙනහළු බද්ධ කිරීම් කරනවා වකු ගඩු බද්ධ කරනවා නොයෙක් විදිහ සැත්කම් කරනවා හිතාගණ්ඩ බැරි විද්‍යාත්මක දියුණුවක් වෛද්‍ය විද්‍යාව අද ලෝකයේ තුළ අපිට පේනවා. හැබැයි ඒ මොන පැත්තෙන් දියුණුව පෙනුනත් මිනිස්සුන්ගේ ආවිශ අඩු වෙනවා. ඒක වලක්වන්න බැරි වෙලා තියෙනවා බෙහෙත්වලට විටමින් වර්ගවලට එක බෙහෙතක් හොයාගන්නකොට තව ලෙඩ රෝග ගණනාවක් ලෝකෙ මතු වෙනවා. හිතාගන්න බැරි විදිේ රෝග දවසින් දවස බලවත්වෙනවා. ඒක තමයි ස්වභාව ධර්මය හැටි. මිනිස්සු ස්වභාව ධර්මය පරද්දන්න මොන තරම් උපක්‍රමේදුවත් ස්වභාව ධර්ම ඉදිරී මිනිස්සු පරදිනවා. අද වෙනකොට සාමාන්‍ය ආවිශ අවුරුදු 70ක් 75ක 80 වගේ ආවිශක් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන. මිනිස්සුගේ ආවිශ ගොඩා කඩුවල අවුරුදු 100න් පහලට පිරිහිලා කලාතුරකින් අවුරුදු 90ක් 100ක් 101ක් 2ක් ඉන්න කෙනෙක් ගමක ඥාතීන් අතර කොහේ හරි අපිට ආරංචියක් හොයාගන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව ගනිද්දී අද අවුරුදු 70 අතර බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ සාමාන්‍ය ආයු අපේක්ෂාවම අවුරුදු 120ක් ඊටත් වඩා වැඩිපුර වැඩ හිටිය. පිංහතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකයේදී මේ කාරණය දකිනවා අනාගතයේ තව බොහෝ පින් ඇති අයි ලෝකෙ පහළ වෙනවා. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සම්බුදු කෘත්‍යය ඉටු කරමින් වැඩ හිටිය බුදු වෙලත් අවුරුදු 45යි. මේ සූවසූ දහසක මහා ධර්මස්කන්ධයක් දේශනා කරේ අවුරුදු 45ක් තුළ. උන්වහන්සේ අවුරුදු 80න් පිරිනිවන් පෑවා. සම්බුදු කෘත්‍ය අවසන් කරලා. ඒ පිරිනිවන් පාදි බුදුරජාණන් වහන්සේ දකින අනාගතයේ බොහෝ පින් ඇති අය මේ ලෝකෙ පහළ වෙනවා. ඒ අයට බුදුරජාණන් වහන්සේ ඇස් දෙකෙන් දකින්න බුදුරුව බුදුරජාණන් වහන්සේගේ සුරූපේ අනේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කෙනෙක් නේද කියලේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් යුක්ත බුදු සිරුර ඇස් දෙකෙන් දකින්න බැරි වුණා. මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් බිඳිලා විසිරිලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් මෙපමණ කාලයක් පවතීවා ධාතුන් වහන්සේලා ගැන අධිෂ්ඨාන පිහිටෙවේ අනාගත මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ දකිනවා කියන හැඟීමෙන් ඒ ධාතුන් වහන්සේලා දැකලා පින් කරගන්න. ඒ අනුව බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරා විශාල ධාතුන් වහන්සේලා 7 නමක්. ලලාට ධාතුන් වහන්සේ අකුධාතුන් වහන්සේලා දෙනම ඊළඟට සූවසූ දහසක ධර්මස්කන්ධ ස්පර්ශ වෙච්ච ශ්‍රී මුකේ වැඩ සිටිය ඒ දළදා වහන්සේලා අතරින් සුදු බුදුරැස් විහිදිච්ච 4 දළදා වහන්සේලා නොකැඩී නොබිදී නොවිසිරී ඒ විදිහටම පවතීවා කියලා අධිෂ්ඨාන කරා. අනෙක් සියලූම ධාතුන් වහන්සේලා මුම් පියලි ප්‍රමාණයට කඩ සහල් ප්‍රමාණයට අබෑට ප්‍රමාණයට බිඳිලා විසිරිලා ගිය. එතකොට මේ අතර මහා අධිෂ්ඨාන 5ක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී සිදු කරනවා. එන් අධිෂ්ඨාන 3ක්ම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධයි. ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවීම පිණිස රන් කටාරමක් අරගෙන ධර්මාශෝක රජතුමායි භූමියට පැමිණිච්ච වෙලාවේ තමන් විසින්ම වෙන් වෙලා මුල් විහිදවාගෙන කටාරම තුළ පිහිටාවා කියලා අධිෂ්ඨානයක් කර. ඊළඟ අධිෂ්ඨානය තමයි රන් කටාරමත් සමඟ බෝධීන් වහන්සේ අහසට පැනනැගලා. සතියක් දෙව්බමුන්ගේ වන්දනා ලබමින් අහස්සෙ වලාගේ බාතර රැඳේවා කියලා අධිෂ්ඨානයක් කර. තුන්වෙනි අධිෂ්ඨානය තමයි ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේගේ බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි ධාරා විහිදේවා කියලා අධිෂ්ඨාන කර. ඒ විදිහට මේදා ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට වඩම්මුවන්න සූදානන් වෙන වෙලාවේ බුද්ධගයා වජිරාසන භූමියේදී ඒ ප්‍රාතිහාර බුද්ධ අධිෂ්ඨානය සිදුවනා කියලා අප ඉතිහාස සඳහන් වෙනවා.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරා අනාගතයේ මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා අතර වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් ද්‍රෝණයක් ස්වර්ණමාලි නම් මහා සෑයක් තුළ ලංකා භූමියේ දුටු ගැමුණු නම් රජ කෙනෙක් තැන්පත් කරන්න සූදානන් වෙන වෙලාවේ කරඩු අහසට පැනනැගලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් අහසේ බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පෑමක් සිදුවේවා කියලා අධිෂ්ඨානයක් කර පිරිනිවන් පාණ්ඩ පෙර. ඊළඟ අධිෂ්ඨානය තමයි අනුරාධපුර තූපාරාම නමින් මහා සෑයක් කරවලා ඒ චෛත්‍යයේ මාගේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කරන්න සූදානන් වෙන වෙලාවේ. ඒ අකුධාතුන් වහන්සේ අහසේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදුවේවා කියලා අධිෂ්ඨානයක් කර. පිංහතුනි ඉල්පුන් පොහෝ දවසකයි තූපාරාම මහා සෑය කටයුතු ආරම්භ කරේ. බුදුරජාණන් වහන්සේගේ විශාල්ම ධාතුන් වහන්සේලා අතර දකුණු අකුධාතුන් වහන්සේ බෙල්ලේ සිට දකුණු අත දක්වා පිහිටි උරහිස් අස්තිය දකුණු අකුධාතුන් වහන්සේ දෙව්ලොව සක්‍ර දෙවියන් ළඟයි තිබුණේ. ධාතුන් වහන්සේලා බෙදන වෙලාවි සක් දෙවිඳු තමයි දකුණු අකුධාතුන් වහන්සේ දෙව්ලොවට අරගෙන ගිහිල්ලා සිළුමිනි මහා සෑය තැන්පත් කරේ. පසුව මිහිදු මහරහතන් වහන්සේ සුමන සාමනේරයන් වහන්සේ අතේ සක්‍ර දෙවියන්ට පණවිඩයක් කැරිය. සක්‍ර දෙවියෝ ළඟ දකුණු දළදා වහන්සේත් වැඩඉන්නවා දකුණු අකුධාතුන් වහන්සේත් වැඩඉන්නවා. බෝසතාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරද්දී කෙස් වැටිය කපල අහසට විසිකරපු වෙලාවේ ඒ සියලු කේශධාතුන් වහන්සේලා දෙව්ලොව සිළුමිනි සෑ වැඩ සිටිනවා. ඒ අතරින් ලංකා භූමියේ තැන්පත් කිරීම පිණිස දකුණු අකුධාතුන් වහන්සේ ලබල දෙන්න කියලා මිහිදු මහරහතන් වහන්සේ සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම අරගෙන ඉරදි බල සම්පන්න සුමන සාමනේරයන් වහන්සේ දෙව්ලොවට ගිහින් සක්‍ර දෙවියන්ට දැනුම් දුන්න. සිළුමිනි මහා සෑයි තැන්පත්ව තිබිච්ච දකුණු අකුධාතුන් වහන්සේ සක්‍ර දෙවියන් තමයි ලංකා භූමියේ තූපාරාම සෑ වෙනුවෙන් ලංකාවට ලබල දෙන්නේ. අන්නේ අකුධාතුන් වහන්සේදා තූපාරාම මහා සෑයි තැන්පත්වෙන වෙලා ඒ දවසේ බුදුරුව මවාගෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයට අනුව යමා මහ පෙළහර පෑමක් සිදුවනා කියල ධර්මය සඳහන් වෙනවා. පිංහතුනි ඔබ දන්නවා යමා මහ පෙළහර පාන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. සාරිපුත්ත හාමුදුරුවන්ට ඉර්දි බල සම්පන්න භික්‍ෂූන් අතරින් අග තැන්පත් මුගලං හාමුදුරුවන්ටවත් වෙනත් කිසිම ශ්‍රාවකයකුට මේ ශාසනය තුළ නොයෙක් ඉර්දි ප්‍රාතිහාර පාන්න පුළුවන් අයි හිටිය. හැබැයි යමාමහා පෙළහර පාන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට පමණමයි. බලන්න බුදු කෙනෙකුට පමණක් කළ හැකි ප්‍රාතිහාරයක් බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය මත උන්වහන්සේ පිරිනිවන් පාල බොහෝ කාලිකට පසුව ධාතුන් වහන්සේලාගෙන් බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පෑමක් සිදුවනා කියනකොට අපිට ඒකෙන් තේරෙනවා බුද්ධ අධිෂ්ඨාන කොච්චර බලවද්ද. ධාතුන් වහන්සේලා තුළ කොයි තරම් බුද්ධ ශක්තියක් තියෙනවද. ඉරදි බල සම්පන්න මුගලං හාමුදුරුවන්ටවත් කළ නොහැකි යමා මහ ප්‍රාතිහාරය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ අධිෂ්ඨානය මත ධාතුන් වහන්සේලා බුදුරුව මවාගෙන ඒ ප්‍රාතිහාරි සිදුවනා. එවැනි අසිරිමත් මහා ප්‍රාතිහාරයක් සිදුවෙච්ච. තූපාරාම මහා සෑය කටයුතු ආරම්භ වනේ අද වගේ පුන් පොහෝ දවසක. ඊළඟට පිංහතුනි මේ බුද්ධ ශාසනය තුළ ධර්ම සේනාධිපතින් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම සිද්ධ වෙන්නේ අද වගේ පුන් පොහෝ දවසක. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ ඒකා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පිරුවා අසංකේයකුත් කල්ප ලක්ෂයක් අග්‍රශ්‍රාවක තනතුර ප්‍රාර්ථනා කරගෙන. මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ බවට පත්වේ. සසරි මහා පින් කරලා පාරමී පුරලා එදා උපතිස්ස තරුණය දැන් බලන්න
අර පළවෙනි රහත් 69 ධර්ම ප්‍රචාරයට පිටත් වුණේ ඉල්පුන් පොහෝ දවසක. ඒ 69 අතරින් තමයි අස්සජී මහරහතන් වහන්සේ. අර පස්සක භික්‍ෂූන් වහන්සේලා අතර කොන්නඤ්ඤ, වප්ප, බද්ධිය, මහානාම, අස්සජී. අන්නේ අස්සජී මහරහතන් වහන්සේ තනියම දැන් 69 තනිතනියෙන් එක පාරවල් ධර්ම ප්‍රචාරයට වැඩම කරේ. උන්වහන්සේ පාරක් දිගේ සාන්ත ඉරියව් ඇතුව බොහෝම සංවරව උන්වහන්සේ පාත්තරය අරගෙන වඩිනෝ. උපතිස්ස කෝලිත යාලෝ දෙන්න විමුක්තියක් හොයාගෙන ගිහිල්ල කාලයක් සංජය කියලා පරිබ්‍රාජකයෙක් ළඟ හිටියා. මේ අයටම තේරුණා එතන තමන්ට අවශ්‍ය විමුක්තියක් ලැබෙන්නේ. පස්සෙ මේ යාලෝ දෙන්න එතනින් පිටත් වෙලා ටික දුරක් එකට ඇවිල්ල දෙන්න කතා වුණා. අපි දෙන්න දෙපැත්තට බෙදිලය. කාට හරි ඉස්සල්ලා ධර්මය ලැබුණොත් අනිත් කෙනා හොයාගෙන ඇවිල්ලා ඒ කෙනාට ඒ ධර්මය කියනවා කියලා දෙන්නට දෙන්න පොරොන්දු වෙලා පාරවල් දෙක බෙදිලගයා විමුක්ති මාර්ගයක් හොයාගෙන. එහෙම යනකොට එදා අස්සජී මහරහතන් වහන්සේ වඩිනවා නෙත ගැටුනේ උපතිස්ස තරුණය. සාරිපුත්ත හාමුදුරුවන්ගේ ගිහි නම උපතිස්ස. බලන්න සංසාර පින කියන්නේ අස්සජී මහරහතන් වහන්සේව දැක්ක ගමන් උන්වහන්සේ ගැන හිත පැහැදුනා. මේ උත්තමයන් වහන්සේ නම් දමනී වෙච්ච කෙනෙක්. යම් උතුම් ධර්මයක් ප්‍රගුණ කරපු කෙනෙක් පාටයි. උන්වහන්සේගෙන් මට පිහිටක් ලබා ගන්න පුළුවන්. ගිහිල්ල ගෞරව දක්වල කිවනේ ස්වාමීනි ඔබහන්සේට ගුරුවරයෙක් ඉන්නවාද? ඔබහන්සේ මොනවගේ ධර්මයන්ත පුරුදු කරන්න. ඔබහන්සේ නම් බොහොම සංවරයි සාන්තයි දමනය වෙච්ච කෙනෙක් පාටයි. අනේ මටත් ඒ දන්න ධර්මය කියල දෙන්න කියෝ. ඒවිලි අස්සජී මහරහතන් වහන්සේ කියනවා මං ගොඩාක් ධර්මය දන්නේ නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ තමයි මගේ ශාස්තෘන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරපු ධර්මය මං අවබෝධ කරගත්තා. ඒ අවබෝධ වෙච්ච ධර්මය මං හකුලවල ගාථාවකි කියන්න කියව. කියල තමයි ඒ දම්මා හේතු පබවා තේ සංහේතු තතාගතු ආහ. තේ සංචයෝ නිරෝධෝ ඒවංවාදී මහා සමනෝ කියන මේ ගාථාව කියන්න. ඔය පදහතරි ගාථාවෙන් පද දෙකක් ඇහෙත් කොටම අසංකේයකුත් කල්ප ලක්ෂයක් පුරපු පාරමී බලවත් වුණා. මොන තරම් පිනක් ප්‍රඥාවක් තියෙන්න්න ඕොද. ගාථාවක පද දෙකක් ඇහෙත් කොටම හේතු පල ධර්මය ගැන මේ ධර්මය නිවන් මග හකුලෝපු ගාථාව විස්තර ඇතුව නුවනින් වැටවුණා. සෝවාන් පලට පත් වනා ඒ මොහොතෙම. සක්කායදිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාස ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙලා චතුරාරි සත්‍යයේ සත්‍ය ඥානය ඇති වෙලා සෝවාන් පලට පත් වනා අර ගාථාව පද දෙකක් ඇහෙනකොට. ඊට පස්සේ තමන්ගේ යාලුව හොයාගෙන ගිහිල්ලා කෝලිතටත් මේ මඟ කීව. සංජය ළඟට ගිහිල්ලා ඒ පිරිසට කිව්ව අපිට නිවන් මඟ හම්බුන අන්න බුදු කෙනෙක් පහළ වෙලා යම්. සංජය කිව්වනේ මට නම් බෑ මට මේ පිරිසක් ඉන්නවා මට මෙහෙම හොඳයි කිව්. අර 500ක් දෙන අතරින් 250ක එකතුන අපියනවා. ඒ අයත් එක්ක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. එදා අපේ බුදුරජාණන් වහන්සේ වේලු වනාරාමි වැඩ සිටිද්දී ඈත තියාම සංඝයාට පෙන්නනවා මේ තරුණයෝ දෙන්න 250ක යාළු මිත්‍රයන් පිරිසක් පිරිවරාගෙන බුදුහාඳුරු හොයාගෙනෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඈත තියා වෙනකොට පෙන්නවා මහණෙනි අර ඈතින් ඉන්න පිරිස අතර ඉදිරියෙන් ඉන්න අර තරුණයෝ දෙන්න. ඔය තමයි මේ බුද්ධ ශාසනය අග්‍රශ්‍රාවකවරු දෙන්න. මහා පින් ඇති දෙන්නෙක් ඔය එන්නේ. ඒ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන් සලසලයින් නැති තමයි දීගනක කියන පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වේදනා පරිග්ගහ කියන සූට දේශනාව අහගෙන බුදුරජාණන් වහන්සේට පවන් සලසලයින් නැති උන්වහන්සේ උතුම් මරහත්වයට පත්වෙන්. ධර්ම සේනාධිපතින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහටම පවත්වන්න පුළුවන් භික්‍ෂූන් වහන්සේලා අතරින් සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ විදිහටම සිදු කරන්න පුළුවන්. එවැනි මහා ප්‍රඥා ඇති
සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න අවුරුද්ධකට පෙරයි අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමම පිරිනිවන් පාන්න. එක ලෝක ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේට පෙර අගසව් දෙනම පිරිනිවන් පානවා ඒ සෑම බුද්ධ ශාසනයකම සිදුවෙන කාරණය. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ බැලුවා උන්වහන්සේගේ ආවිශ අවසන් වෙලා පිරිනිවන් පාන දවස ලං වෙනවා. මං කොහෙද පිරිනිවන් පාන්න කියලා උන්වහන්සේම බැලුවා. කොතනද මට සුදුසු. ඒ වෙනකොට සාරිපුත්ත හාමුදුරන්ට වැටහුණා සාරිපුත්ත හාමුදුරන්ගේ මෑණියෝ අම්මා රූපසාරී බැමිණිය මිත්‍යා දෘෂ්ටියේ තාමත් ඉන්නේ. දරුවෝ ඔක්කෝම පැවිදි වෙලා රහත් වෙලා. සාරිපුත්ත හාමුදුරුවෝ තමයි වැඩිමහල්ම සහෝදරයා. ඊළඟට චුන්ද මහරහතන් වහන්සේ, උපසේන මහරහතන් වහන්සේ, ඊළඟට නංගිලා 3 දෙනෙක් හිටියා චාලා, උපචාලා, සිසු උපචාලා. ඒ ඔක්කොම පැවිදි වෙලා රහත් වුණා. බාලම සහෝදරයා කදිරවණී රේවත මහරහතන් වහන්සේ. දරුවෝ ඔක්කොම පැවිදි වෙලා රහත් වෙලා. හැබැයි රූපසාරී බැමිණිය මගේ දරුවෝ ටික අරගෙන ගියා මේ ශ්‍රමණයන් වහන්සේලා කියලා භික්ෂුන් වහන්සේලා ගැන පුදුම තරහකින් කේන්තියකින් එක දරුවෙක්වත් මට නැති වුණා මේ ඔක්කොම මාව දාලා ගිහිල්ලා පැවිදි වුණා කියලා කේන්තියෙන් හිටියේ. රූපසාරී බැමිණිය අදහගෙන ඉන්නේ මහා බ්‍රහ්මයන්ව තමයි අදහගෙන ඉන්නේ. බ්‍රාහ්මණ ආගමේ මහා බ්‍රහ්මයන්ව තමයි අදහගෙන ඉන්නේ. ඒ අයගේ අරමුණ මහා බ්‍රහ්මයා ළඟ මැරිලා උපදින්න. සාරිපුත්ත හාමුදුරුවෝ කල්පනා කරා දරුවෝ ඔක්කොම ධර්මය අවබෝධ කරගෙන නමුත් මෑණියෝ තාමත් පෘථග්ජනව. ඒ නිසා අන්තිම කාලේ පිරිනිවන් පාන කලින් කොහොම හරි අම්මව ධර්මයේ පිහිටවලා ධර්මය අවබෝධ කරලා පිරිනිවන් පානවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න කාලය ලං වෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙනසේක්වා. එදා බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝම ගාම්භීර දේශනාවක් කරා සංඝයාට. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා සාරිපුත්ත ඔබ කොහෙද පිරිනිවන් පාන්නේ? ස්වාමීනි මගේ ගමට ගිහිල්ලා මගේ නිවසේ පිරිනිවන් පාන්න කල්පනා කරා. සාරිපුත්ත ඔබ තනියමද මේ ගමන යන්නේ? නෑ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේත් 500ක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් මේ ගමනට මා සමග ඉන්නවා. චුන්ද හාමුදුරුවෝ කියන්නේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ සහෝදරයා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙළහර පාලා වන්දනා කරගෙන වැඳගෙන ජේතවනාරාමෙන් පස්සෙන් පස්සට බුදුරජාණන් වහන්සේ නොපෙනෙන තෙක් පසුපසට වැඩම කරලා මේ ගමන පිටත් වෙනකොට බුදුරජාණන් වහන්සේ සංඝයා අමතලා කියනවා මහණෙනි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න වඩිනවා. සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශාසනයේ එක අඩක්ම පාළුවට ගියා වගේ දැනේ. සාරිපුත්තයන් වහන්සේ යම් ප්‍රදේශයක වැඩ හිටියද ඒ ප්‍රදේශයේ සංඝයා ගැන බුදුරජාණන් වහන්සේට ආයමත් බුදු ඇස වෙහෙසවලා ඒ අය ගැන විශේෂ අවධානයක් යොමු කරලා හොයන්න අවශ්‍ය නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ මේ ශාසනයේ අම්මා කෙනෙක් වගේ. මහණෙනි සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පාන්න යන ගමනේ සාරිපුත්ත හාමුදුරන්ට ගෞරවයක් වශයෙන් උන්වහන්සේ සමග පෙර ගමන් යන්න කිව නගරේ දොරටුව ළඟට යනතේ. බොහෝ සංඝ පිරිසක් සාරිපුත්ත හාමුදුරුවෝ සමග නගරේ දොරටුව ළඟට යනතෙක් පෙර ගමන් ගියා. එතනදි සාරිපුත්ත හාමුදුරුවෝ සංඝයාගෙන් අවසර අරගෙන චුන්ද මහරහතන් වහන්සේ 500ක් භික්ෂූන් වහන්සේලා සමග සාරිපුත්ත හාමුදුරුවෝ පිටත් වුණා රජගහ නුවර උන්වහන්සේගේ ග්‍රාමයට. අද නාලන්දාව කියලා හඳුන්වන භූමිය තමයි ඒ කාලේ සාරිපුත්තයන් වහන්සේගේ උපන් ගම වෙලා තිබුණේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරා. ඉස්සලාම ගෙදරට ගියේ නෑ මොකද අම්මා කැමති නෑ තරහයි. භික්ෂුන් වහන්සේලා මග තොටේ දැක්කත් බැනවදිනවා. හැබැයි අසලට උන්වහන්සේ වැඩම කරලා පණවිඩයක් කැරියා. අන්න සාරිපුත්ත හාමුදුරුවෝ චුන්ද මහරහතන් වහන්සේ තවත් භික්ෂූන් වහන්සේලාත් ඇවිල්ලා ඉන්නවා කියලා.
හැබැයි අම්ම හිතුවා ඔය දැන් ඇවිල්ල ඉන්න කමන්නෑ කාලයක් ගිහිල්ල හරි ආපහු ආවනීතින් ගෙදර හොයාගෙන කියලා අම්ම හිතුවේ දැන් මේ ගෙදර ඉන්නාව කියලා අවසර දුන්න අවසරාරගෙන නිවසට ගිහිලා තමන්ගේ ගිහි කාලෙ හිටපු කාම්බරේම උන්වහන්සේ වැඩ සිටිය. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ ඒ වෙනකොට උන්වහන්සේගේ බඩේ අමාරුවක් උස්සන්න වෙලා ගිහි කාලේ ඉඳන් තිබිච්ච අසනීපයක් හැටියට ධර්මයේ විස්තර වෙනවා සාරිපුත්ත හාමුදුරුවන්ගේ මේ බඩේ අමාරුව. උන්වහන්සේට ලේත් එක්ක බඩේ ලියන ලේ වමන යන පඩික්කම් පිරෙන්න ලේ යනවා කියන. උන්වහන්සේ පිරිනිවන් පෑව ගිලන් වෙලා ඒ බඩේ අමාරුව මුස්සන්න වෙලා. ධර්මීම සඳහන් වෙනවා සාරිපුත්ත හාමුදුරුවම කියනවා මේක මගේ කර්මජ රෝගයක් කියලා. පිංහතුනී සංසාරි සමහර කර්මජ රෝග විපාක දිය යුතු කර්ම පිරිනිවන් පාන ආත්මෙත් විපාක දෙනවා. අවසාන ආත්මය පවා. ධර්මී සඳහන් වෙනවා එදා රාත්‍රී මහා ආශ්චර්යමත් දේවල් රැසක් ඒ නිවසේ සිද්ධ වුණා අද වගේ පුන් පොහෝ දවසක. හැබැයි අම්මන මේ යාව සාරිපුත්ත හාමුදුරුවන් බලන්න වඳින්නවා. බොහෝම ගහම්බීර විදිහට මාන්නෙක් හිටියා. මම යන්නේ නෑ කියල. ගෙදරට එන්න අවසර දුන්නට අවධානෙන් ඉන්න හොරෙන් හොයනවා. කාම්බරයට වෙලා ඉන්නවා මාන්නේ. එදා රාත්‍රී වෙනකොට සාරිපුත්ත හාමුදුරුව ගිලන් වෙලා කියලා අම්මට තේරුණ. ඒත් මාන්‍ය නිසා යන්න නැතුව හිටිය විස්තර හොය. එදා රාත්‍රී විශාල ආලෝක 4ක් සතර දිසාවෙන්ම ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කුටියට ඇතුල්ලෙන අම්ම දැක්කා. එයාවෙ සතරවරන් දෙවියන්. මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන විරෝඩ විරූපාක්ෂ වෛශ්‍රවන් රුදරාෂ්ට්‍ර කියන දෙවුරු 4 දෙනා සතර දිසාව ආරක්ෂා පිහිටෝලා සාරිපුත්ත මහරහතන් වහන්සේට ඇවිල්ල වන්දනා කළා කියන සාරිපුත්තයන් වහන්සේ අපි ආව ඔබහන්සේට ඇපහු පස්ථාන කරන්න අපට අවසර දෙන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා දෙවියනී මට උපස්ථාන කරන්න මේ චුන්ද මහරහතන් වහන්සේ ඉන්නවා 500ක් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා දෙවියන්ගේ උපස්ථාන මේ මොහොතේ මට අවශ්‍යනය. ඒ වෙලේ දෙවියන් එක්ක සතුරු සාමීචයෙන් දෙවියන් කතා කරලා දෙවියන්ට අදහම් පදයක් දේශනා කරනවා. සාරිපුත්ත හාමුදුරුවන්ට වන්දනා කළ සතරවරන් දෙවියන් නොපෙනී යනවා. ඒ වෙලාවේ අම්මා සක්මන් කර කර එළිය හිමීට ඇවිද ඇවිද දැන් හොරෙන් මේ විස්තර හොයනවා. මාන්නෙන් ළඟට ගිය නැති වුණාට විස්තර හොයනවා. භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා මොකක් දර විශාල ආලෝක 4ක් ආවේ. ඒ වෙලේ භික්ෂුන් වහන්සේලා කිව්වා ඒ සතරවරන් දෙවියන් 4 දෙනා සාරිපුත්ත හාමුදුරන්ට උපස්ථාන කරන්න අවසර ඉල්ලන්න ආවා. ඇත්තද කියලා. අන්න යම් මට්ටමේ මාන්නේ ටිකක් අඩු වුණා. මගේ පුතාට උපස්ථාන කරන්න සතරවරන් දෙවියොත් එනවද කියලා අන්න මාන්නේ ටිකක් අඩු වුණා. මහා රාත්‍රී සුදුම සුදු පාට ඉතාමත් දීප්තිමත් ආලෝක ධාරාවක් සාරිපුත්තයන් වහන්සේගේ කාමරයට ඇතුළුණා මුළු ප්‍රදේශයම ආලෝකමත් කරගෙන. දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා උපස්ථාන කරන්න අවසර ඉල්ලුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා සක් දෙවිඳුනේ මට උපස්ථාන කරන්න මේ චූන්ද මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඉන්නවා. සක්‍ර දෙවියන්ගේ උපස්ථාන මේ මොහොතේ මට අවශ්‍යනය. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරන්ට වන්දනා කළ ගෞරව කළ සක්‍ර දෙවියන් පිටත් වෙලා යන. මේ කාරණයක් අර අම්මා විමසනවා අර දැන්ටික වෙලාවකට කලින් දීප්තිමත් ආලෝකයක් ආවේ මේ ප්‍රදේශයේ මේලිය ඒ කවුද? ඒ වෙලේ භික්ෂුන් වහන්සේලා කිව්වා ඒ දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් සාරිපුත්ත හාමුදුරන්ට උපස්ථාන කරන්න ආවා. අන්න අර අම්මට තවත් සතුටුයි. ඇත්තද? මගේ පුතාට උපස්ථාන කරන්න සක්‍ර දෙවියෝ වැඩිය? ඒත් තාම මාන්නේ. ඔය ඉන්න අතරේ රාත්‍රී මුළු පලාතම ආලෝකමත් කරගෙන ඉතාමත් දීප්තිමත් ප්‍රභාස්වර ආලෝකයක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කුටියට ඇතුළු වුණා. ඒ තමයි මහා බ්‍රහ්ම දෙවියන්. බඹලොවට අධිපති මහා බ්‍රහ්ම දෙවියන් පවා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා ඉල්ලීමක් කරා වහන්සේට උපස්ථාන කරන්න මට මේ මොහොතේ අවසර දෙන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා
මහා බ්‍රහ්ම දෙවිඳුනේ මට උපස්ථාන කරන්න මේ චුන්ද මහරහතන් වහන්සේ 500ක් භික්‍ෂූන් වහන්සේලා සිටිනවා. ඒ නිසා ඔබේ උපස්ථාන මේ මොහොතේ මට අවශ්‍ය නෑ. ඒ වෙලාවෙ සාරිපුත්ත හාමුදුරු සමඟ කතා බහ කරලා ගෞරව කරලා සාරිපුත්ත හාමුදුරන්ට වන්දනා කරලා මහා බ්‍රහ්ම දෙවියන් නොපෙනී ගිය. අන්නේ වෙලාවෙ අර අම්මා මේ ආලෝකය ගැන අවධානයෙන් පුදුමයට පත්වෙලා මේ තරම් දීප්තිමත් ආලෝකයක් මුළු පලාතම ආලෝකමත් වෙලා කියා. ඒ කවුද කියලා ඇහුව. අන්න භික්‍ෂූන් වහන්සේලා කියනවා මෑණියනේ ඒ මහා බ්‍රහ්ම දෙවියන්. මේ රූපසාරී බැමිණිය ජීවිත කාලෙම අදහගෙන වන්දනා කරගෙන මහා බ්‍රහ්මය අදාගෙන හිටිය. බලද්දි මහා බ්‍රහ්ම දෙවියොත් සාරිපුත්ත හාමුදුරන්ට උපස්ථාන කරන්නේ නවා. ඒ වෙලාවේ අර මාන්නේ නැති වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ හොඳටම දැන් ගිලන් වෙලා සාරිපුත් අම්මා පණවිඩයක් කැරිය මන්ට සාරිපුත්ත හාමුදුරුවම බලන්න කැමතියි කියලා. සාරිපුත්ත හාමුදුරුව කාමරයට අම්මව එක්කරගෙනාව. ඒ වෙලාවෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෑණියන්ට දහම් දෙසුව. ඒ බණහල අවසන් වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෑණියන් උතුම් සෝවාන් ඵලයට පත් වුණ. ධර්මය අවබෝධ වුණා. සතර අපායෙන් මිදිලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙලා අද වගේ පුන් පෝ දවසකොයි සිදුවීම් සිද්ධ වේ. සාරිපුත්ත හාමුදුරන්ගේ මෑණියන් සෝවාන් ඵලයට පත් වුණා. ඊට පස්සේ මෑණියන්ව කාමරයෙන් පිටත් කරලා සංඝයා රැස් කරලා චුන්ද මහරහතන් වහන්සේ ඇතුළු 500ක් සංඝයා අමතලා අවසර අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ සිවුරේ කාස කරලා පොරෝගෙන සිංහ සෙයියාවෙන් සැතපීලා පළවෙනි ධ්‍යානයට දෙවනි ධ්‍යානයට තුන්වෙනි ධ්‍යානයට හතරවෙනි ධ්‍යානයට සමවැදුණ. ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින්චඥායතන නේව සංඥා නා සංඥායතන කියෙන අරූප ධ්‍යානයට සමවැදිලා නිරෝධ සමාපත්තියට සමවැදුණ. ඒ සමාපත්ති එකින් එක අඩු කරගෙන ආපහු පළවෙනි ධ්‍යානයට සමවැදෙනවා. පළවෙනි ධ්‍යානයෙන් දෙවනි ධ්‍යානයට දෙවනි ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානයට තුන්වෙනි ධ්‍යානයෙන් හතරවෙනි ධ්‍යානයට සමවැදිලා හතරවෙනි ධ්‍යානය මොහොතක් රැඳීදලා ඒ ධ්‍යානෙන් උන්වහන්සේ පිරිනිවන් පාවදාලා අද වගේ පුන් පොහෝ දවසකට. මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහට පවත්වන්න පුළුවන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන අද වගේ පුන් පොහෝ දවසක. එනිසා පින්වතුනි මේ කාරණා සියල්ල යෙදිච්ච මේ ඉල් පුන් පොහොය කියලා කියන්නේ ශාසනික වසයෙන් බොහෝ වැදගත් පුන් පොහෝ දවසා. තිං ඔබ මේ බණහනෝ වගේම පෝය දවස්වලට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙනදට වඩා නිති පන්සිල් රකින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉස්සරනම් සතර පෝයටම උපෝ සතේ රැකල තියෙනවා. අද අඩුගානය ඔබ පසලොස්සක පෝයටවත් පුරුදුවෙන්න. උත්සාහ කරන්න. වීරි ඇති කරගන්න. මං කොහොමහරි පසලොස්සක පෝයට හරි මගේ ජීවිතය උපෝ සත සීලයක් ආරක්ෂා කරනවා. ගෙදර ඉඳං හරි සමහරලාට පන්සලට යන්න පරිසරයක් නැතිවෙන්න පුළුවන්. තාම මේ වසංගත තත්ත්වයක් එක්ක ලෝකේ බොහෝ රටවල් වල වේවා බොහෝ තැන්වල අපේ රටේ වේවා 100,000 ගනම් පිරිසට එකතු වෙලා පින්කං කරන්න සුදුසු පරිසරයක් තාම ලෝකෙ නෑ. හැබැයි ඔබ ඉන්න තැන ඉඳං හරි අද ඕන තරම් අපිට බණහන් හම්බෙන අන්තර්ජාලයෙන් රූපවාහිනි මාධ්‍යවලින් පෝයි දවසකට කොච්චරනම් බණහන්න තියෙනවද. ගෙදර ඉඳං හරි බණහන්න උතුම් සීලයක පිහිටලා උපෝසත සීලයක් ආරක්ෂා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය පෝයි දවසට උපෝ සතේ රකින්න. දෙවියම් පවා පුන් පොහෝ දවස්වලට දෙව්ලොව එකතු වෙලා සුධර්මා දිවී සභාවි ධර්ම සාකච්ඡා කරනු. බණහන ජනවසව සූට්‍ර සඳහන් වෙනවා සනන්ත් කුමාර කියන බ්‍රහ්ම දෙවියන් සුද්ධවාස බඹලව ඉඳං ඇවිල්ලා සුධර්මා දිවිය සභාවේ පෝයි දවසට දෙවියන්ට දහම් දෙසනවා කියලා. දෙවිවරුත් දෙව්ලොව එකතු වෙලා බණහන දවස පින්කං කරන දවස. මනුලොව ඔබත් මේ මනුස්ස ජීවිතය තුළ අපිට ලැබිච්ච උතුම්ම ලාභය තමයි බුද්ධ ශාසනය ලැබීම සද්ධා ලාභය ලබන් වාසනාව ලැබී. අන්නේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් කරගෙන.
මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන සීලාදී ගුණධර්ම බලවත් කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ උතුම් වූ ධර්මීම දියුණු කරගන්න ධර්මීම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරනු. පිංහතුනී අද ධර්මශ්‍රවනින් ඔබ රැස් කරගත් සියලු පින සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දෙනාටම ලැබේවා. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයෙන් ඔබ හැම දෙනාටම නිවන් අවබෝධය පිණිසම මඟ විවරවේවා කියල අපි ආශිර්වාද කරනවා. තින් අද දායකත්තේ දැරූ මනුජී සමන්ත මහත්මා හර්ෂණී දිසානායක මහත්මිය කමායාසා හිමායා කියන දියනිවරු ඔස්ටේලියාවේ මෙල්බර්න් නගරේ වෙසෙන ඒ පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගේ සම්පත්තිය සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය උතුම් ධර්මාබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියලපි ආශිර්වාද කරනු. තරංග මායාදුන්න රුවනි හේරත් අයන් පුතනුවන් සෙනයා දියනී ඇතුළුවේ හැම දෙනාටමත්. නිදුක් නිරෝගේ සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයක් සඳහන් වෙනවා. අරමුණු හැටියට සඳහන් වෙන ගෞරුණී දේශකරන් වහන්සේට නිදුක් නිරෝගේ සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලපිට ආශිර්වාද කිරීමත් නොවැම්බර් මස 14 වෙනි දින 21 වෙනි උපන්දිනයේ සැමරූ කමායා ලියනගේ දියණියට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාද උතුම් ධර්මාවබෝධය පිණිසම ඒ පවුලි දරුවන්ටත් හැම දෙනාටමත් මේ ධර්මදානමේ පින ආශිර්වාදයක් වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒවගේම සුජීවත සිටින මෑණිවරුන්ට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායුෂම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයක් සංසාරගත මිය පරලොවගේ සියලූම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සංසාරදුකින් අතමි දේවා කියලා පින් අනුමෝදන් කරනවා. පිංහතුනි ධර්මය ශ්‍රවණය කරපු ඔබත් අධිෂ්ඨාන කරගන්න අද මේ පුන් පොහෝ දවසේ මේ ධර්මදානමේ පිනෙන් ඔබ හැම දෙනාටමත් බණෑසූ ලක්වාසී ලොවාසී හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා. හොම ඇදගන්න ආකාසට්හා චුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ලෝක සාසනං ආකාසට්හා චුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකාසට්හා චුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.